දුවේ පුතේ ඉදිකිරීම් ද්‍රව්‍ය සතු ගුණාංග එහෙම නැත්නම් මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදයේ පළවෙනි කොටසේ දෙවන පරිච්ඡේදය සමග තමයි මේ අපි එකතු වෙලා සිටින්නේ. අපි පළමු පරිච්ඡේදයේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සතු ගුණාංග ගණනාවක් ගැන කතා කරා. තවත් එවැනි ගුණාංග ගණනාවක් ඉතුරු වී තිබෙනවා සාකච්ඡාට භාජනය කරන්න. ඉදිකිරීම් ද්‍රව්‍ය සතු ගුණාංග. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ භාවිත විවිධ ද්‍රව්‍යය ආකාර කිහිපයකට වෙන් කළ හැකි බව මේ වන විට අපි අධ්‍යයනය කරලා හමාරයි. එකී වර්ගීකරණයට අනුව එම ද්‍රව්‍ය භාවිතා කරන කාර්යයට උචිත බව තීරණය කළ යුත්තේ එම කාර්යයට අවශ්‍ය ගුණාංග එම ද්‍රව්‍ය සතුව පැවතීම මතයි. දැන් අපිට විවිධාකාර කාර්ය සඳහා විවිධාකාර වූ විශේෂිත ද්‍රව්‍ය භාවිතා කරන්න වෙනවා. ඒවාට තිබෙනවා ආවේනික ගුණාංග. එවැනි විශේෂිත ආවේනික ගුණාංග කීපයක් අපි මෙතෙන් සිට විස්තර වශයෙන් අධ්‍යයනය කරමු. ඒ අනුව ඉදිකිරීම් ද්‍රව්‍ය සතු ගුණාංග පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙයි. ඉදිකිරීම් ද්‍රව්‍යවල තිබිය යුතු ගුණ කාණ්ඩ 4කට ආපහු වෙන් කරනවා. දැන් මේ ගුණාංග සියල්ලම එකතු කරලා කාණ්ඩ 4කට ඔන්න ආපහු වර්ගීකරණය කරනවා. එම කාණ්ඩ හඳුනා ගනිමින් එක් එක් කාණ්ඩයට අදාළ ගුණාංග කිහිපයක් පිළිබඳව මෙතෙන් සිට සාකච්ඡා කරමු. දැන් එවැනි ගුණාංග පිළිබඳව මේ සාකච්ඡා කරන්න භාජනය කරන්න. මොනවද කාණ්ඩ 4? ඒ කාණ්ඩ 4 මෙසේ වර්ගීකරණය කරන්න පුළුවන්. භෞතික ගුණ physical properties, භෞතික ගුණ physical properties. යාන්ත්‍රික ගුණ mechanical properties. තාපීය ගුණ thermal properties. රසායනික ගුණ chemical properties. මොනවාද පුතේ මේ 4? භෞතික ගුණ physical properties. යාන්ත්‍රික ගුණ mechanical properties. තාපීය ගුණ thermal properties. රසායනික ගුණ chemical properties. භෞතික, රසායනික, යාන්ත්‍රික, තාපීය. අපි මුලින්ම සාකච්ඡාට භාජනය කරනවා භෞතික ගුණ. භෞතික. මොකද්ද මේ භෞතික ගුණයක් කියලා කියන්නේ? ඉදිකිරීම සඳහා භාවිතා කරනු ලබන ද්‍රව්‍යවල ඝනත්වය, වර්ණය, පිරිවැය, උපයෝජ්‍යතාවය වැනි භෞතික ගුණාංග පිළිබඳව අවධානය යොමු කරමු. ඝනත්වය, වර්ණය, පිරිවැය, උපයෝජ්‍යතාවය. අපිට මේවා පේන්න තිබෙනවා. දකින්න සලස්වෙනවා. ඇල්ලුවාම දැනෙනවා. මේ වගේ තිබෙන මූලිකම භෞතික ගුණාංග කිහිපයක් තමයි මේ අපි විස්තර කරන්න යන්නේ. ඝනත්වය. ඝනත්වය අපි සමීකරණය D සමානයි m බෙදීම v. අපි ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ගත්තොත් වර්ග මීටර වලින් ඝනත්වය ගත්තොත් ඝන මීටර වලින් පරිමාව ගත්තොත් ඝන මීටරයක කිලෝග්‍රෑම්. අපි මේක කියනවා ඒකීය වර්ගඵලයක ස්කන්ධය. ඒකීය වර්ගඵලයක කිසියම් ද්‍රව්‍යයක වැඩි ස්කන්ධයක් තිබ්බොත් අපි ඒකට කියනවා එයාගේ ඝනත්වය වැඩි. දැන් පුළුන් කැබැල්ලක පරිමාවක තිබෙන ස්කන්ධ ප්‍රමාණය අඩු නිසා එයාගේ ඝනත්වය අඩුයි. ඊට සාපේක්ෂව යකඩ කැබැල්ලක එහා සමාන පරිමාවක ස්කන්ධ ප්‍රමාණය වැඩි නිසා එයාගේ ඝනත්වය වැඩි වෙනවා. සමහර තැන්වලට අපි ඝනත්වය වැඩි ද්‍රව්‍ය භාවිතා කරන්න වෙනවා. උදාහරණයක් විදිහට වැහ්‍ය වහල ආවරණය, පරාල, රීප්ප, මුදුල්ලි, බිත්ති අටලි මේ සඳහා භාවිතා කරන දැවයේ ඝනත්වය වැඩි විය යුතුයි. ඒ වගේම වහල සඳහා භාවිතා කරන කාප්ප වහල, යකඩ වලින් නිර්මාණය කරන කාප්ප වහලෙත් ස්කන්ධ ප්‍රමාණය වැඩි නම් එය ශක්තිමත්භාවය විදහා දක්වන සාධකයක් ලෙසත් අපිට ගන්න පුළුවන්. ඒකීය පරිමාවක් තුල අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය ස්කන්ධ ඝනත්වය ලෙස හඳුන්වයි. ස්කන්ධ ඝනත්වය ලෙස හඳුන්වනවා. ද්‍රව්‍ය සතු ඝනත්වය ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී බලපාන ආකාරය කාර්ය මත රඳා පවතී. දැන් අපි බලමු මේ ඝනත්වය ඉදිකිරීම් කාර්ය සඳහා කොහොමද බලපෑම් ඇති කරන්නේ? ඝනත්වය ඉදිකිරීම් කාර්ය සඳහා කොහොමද බලපෑම් ඇති කරන්නේ? ඇතැම් අවස්ථාවලදී යම් ඉදිකිරීම් කොටසක් නිර්මාණයේදී ස්වයං භාරය අවම වීම වැදගත් වෙනවා.
දැන් සමහර ස්ථාන සඳහා ඝනත්වයේ අඩු ද්‍රව්‍ය භාවිතා කරොත් එය බොහෝ වෙලාවට වටිනවා. ඒ නිසා මේ බිත්තිවල දැනෙන බර අඩු කරන්න දැවවල ඝනත්වය වැඩි නිසා, බර වැඩි නිසා දැව ආවරණ වෙනුවට ඇලුමිනියම් සැහැල්ලු ලෝහ වලින් නිර්මාණය කරමින් එය භාරය අවම කිරීමට ගොඩනැගිලි පිරිමැවුම් කරුවන් තීරණය කරලා තිබෙනවා. ගොඩනැගිලි පිරිමැවුම් කරුවන් කියන දුවේ පුතේ ගොඩනැගිලි නිර්මාණ කරුවන්. අන ඝනත්වය භාවිතා කිරීම. ඝනත්වය ගැන සැලකීම. මේක අපිට ගණනය කරන්න පුළුවන් පේන්න තිබෙනවා. අල්ලනකොට දකිනකොට දැනෙනවා මේ ඝනත්වය බර පිළිබඳව සංකල්පය. මේවට තමයි අපි භෞතික ගුණාංග කියලා කියන්නේ. ඊළඟට අපි බලමු උදාහරණයක් ලෙස සිවිලින් ඉදිකිරීමේදී. සීලින් ඉදිකිරීමේදී විවිධ ඝනත්වයේ යුතු ද්‍රව්‍ය අතරින් වඩා සැහැල්ලු ද්‍රව්‍යය තෝරාගත යුතු වේ. ඒ අනුව ඉදිකිරීම කටයුත්තක් සඳහා උපයෝගී කරගනු ලබන අමුද්‍රව්‍යවල බර වැදගත් සාධකයක් වේ. අපි සීලිම ගහනවා දැවයෙන්, තේක්ක දැවයෙන්. කොච්චර භාරයක් තිබෙනවද? නමුත් අපිට ඒ භාරයෙන් විශාල පංගුවකින් අඩු සැහැල්ලු තුනී තහඩු භාවිතා කරමින් සීලිම නිර්මාණය කිරීමේදීත් එම කාර්යම එම ආකාරයෙන්ම ඉටු කරගත හැකිද නැද්ද? ඉටු කරගත හැකියි. මේ තමයි ද්‍රව්‍ය සතුව පවතින ඝනත්වය පිළිබඳ සංකල්පය. භෞතික ගුණාංගය. හැඩගැන්වු ලෝහ බාල්ක, සැහැල්ලු කොන්ක්‍රීට් වර්ග, කුහර සහිත බ්ලොක් ගල් වර්ග තවත් මේ ඝනත්වය සඳහා උදාහරණ. බ්ලොක් ගල් ගත්තාම බ්ලොක් ගල් වර්ග කිහිපයක් තිබෙනවා. අභ්‍යන්තර කුහර තිබෙනකොට එයා ඝනත්වය අඩුයි. ඒවා භාවිතා කරන්න පුළුවන් බර දරන්නේ නැති බිත්ති සඳහා. අන ඝනත්වය කියන සංකල්පය භාවිතා කර තිබෙන ආකාරය. ඒ තමයි මේන් ඔබට පැහැදිලි කර පෙන්වන්නේ. සැහැල්ලු කොන්ක්‍රීට් වර්ග, හැඩගැන්වු ලෝහ බාල්ක, කල් පැවැත්ම ඩියුරබිලිටිය භෞතික ගුණාංගයක්. නිර්මාණයක් කළ පසු එයට අපේක්ෂිත කාර්ය ඉටු කර ගැනීමට හැකියාව තිබිය යුතු අතර ආපදාවකින් තොරව කාලයක් පැවතිය යුතු වීමද වැදගත් සාධකයකි. ආපදාවකයක් නැතුව කාලයක් පවතින්න පුළුවන් නම් අපි ඒකට කියනවා ඩියුරබිලිටිය, කල් පැවැත්ම ඉතා විශිෂ්ට අයුරින් පවතිනවායි කියලා. මෙසේ කාලයක් ආපදාවකින් තොරව හා අවම නඩත්තුවක් සහිතව පවත්වා ගැනීමේ හැකියාව කල් පැවැත්ම ලෙස හැඳින්වේ. ආපදාවකින් තොරව දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකියාව තිබෙනවා නම් අපි ඒකට කියනවා ඔන්න කල් පැවැත්ම වැඩි කියලා. ඩියුරබිලිටිය කල් පැවැත්ම ලෙස අපි හඳුන්වනවා. අපි ඊළඟට ගන්නවා බොහෝ විට ස්වභාවික සංසිද්ධි හේතුවෙන් පාරිසරික සාධක මගින් හෝ කෘමි සතුන් හෝ ශුද්‍ර ජීවීන්ගේ බලපෑම හේතුවෙන් හෝ එහි පැවැත්මට අහිතකර බලපෑම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එයාගේ පැවැත්මට අහිතකර බලපෑම් තත්ත්ව ඇති වෙන්න පුළුවන්. මෙවැනි ආපදාවයන්ට සාර්ථකව මුහුණ දීම හෙවත් ප්‍රතිරෝධයක් දැක්වීම මගින් කල් පැවැත්ම ඇති කර ගන්න පුළුවන්. සමහර ද්‍රව්‍ය වලට දිලීර බැක්ටීරියා කෘමි සතුන්ගෙන් වන හානි අවම කරගෙන කල් පැවැත්ම වැඩි කරගන්න තීන්තාලේප කිරීම, ගැලවනයිස් කිරීම, කෝඩඩ් යෙදීම් මෙන්න මේ වගේ කාර්ය කරලා ඒ ද්‍රව්‍ය වල අපි කල් පැවැත්ම වැඩි කරගන්න අවස්ථාත් අපි ඉදිකිරීම ශාස්ත්‍රයේ විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. අපි ඊළඟ කාරණාවට යමු. දැව භාණ්ඩ අන්න කරන වැඩේ කෘමි සතුන් සහ දිලීර හානි පැමිණීම තෙතමනය නිසා මූලික හැඩය වෙනස් වෙනවා. දැව භාණ්ඩවල දැව ආලේපන යොදනවා. යකඩ මිශ්‍රල වලින් තැනූ භාණ්ඩ මල කෑම නිසා විකාදනය වෙනවා. මොකද කරන්නේ? අපි පින්තාරු කරනවා. ගැලවනයිස් කරනවා. පින්තාරුව අවපැහැ ගැන්වීම පොතු ගැලවීම වෙන්න පුළුවන්. ඒ නිසා නිරන්තරයෙන්ම මාස ගණනාවකට අවුරුදු ගණනාවට වතාවක් මේ පින්තාරුව නැවත අලුත් කිරීම මගින් එයාගේ කපරාරුවේ බිත්තිවල ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. මේ තමයි අපි කතා කර දෙවන භෞතික ගුණාංගය වන කල් පැවැත්ම. අපි මේ කල් පැවැත්ම ගැන සාකච්ඡා කරද්දී දුවේ පුතේ මේ තත්වයන්ට ඔරොත්තු දෙන ලෙස වැඩි දියුණු කළ ඉදිකිරීම ද්‍රව්‍ය මේ වනට නිපදවා ඇති අතර එවැනි ඉදිකිරීම් ද්‍රව්‍ය වෙළඳ පොලේ බහුලව දැක් ගන්න පුළුවන්. දැන් මේ අපි
මුදල් දීලා මිලදී ගන්නවනේ ඉදිකිරීම් ද්‍රව්‍ය. මේ පාරිභෝගිකයන් බලනවා මේ ද්‍රව්‍ය කොච්චර කාලයක් ඔරොත්තු දෙයිද? අවුරුදු කීයක් මේක පවත්වා ගන්න පුළුවන් වෙයිද? ඒ නිසා පාරිභෝගිකයන් මේ පිළිබඳ අවධානයෙන් සිටින්න. ඒ නිසා වෙළඳපොළට කිසියම් නිෂ්පාද්‍ය භාණ්ඩයක් එනකොට ඒ වෙළඳ සන්නාමය යටතේ තියෙන නිෂ්පාදකයන් ඒවා ඉදිකිරීම් ද්‍රව්‍ය මෙවැනි පාරිසරික සාධක කෘමි සතුන්ගෙන් වන හානි දිලීර බැක්ටීරියා වලට ඔරොත්තු දෙන ලෙස තමයි නිර්මාණය කළ වෙළඳපොළට දාන්නේ. එමගින් පාරිභෝගිකයාගේ විශ්වාසය ඇති වෙනවා. පාරිභෝගිකයා දන්නවා මේ කල්පවතින භාණ්ඩයක් කියලා. විශ්වාසනීයත්වයෙන් මිලදී ගත්තාම ඔහුට දීර්ඝ කාලයක් නොනැසී නොකැඩී නොබිදී ඒ ද්‍රව්‍යයන් භාවිතා කිරීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. එමෙන්ම ඉහත ලක්වන ලද ආපදා අවම කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය හෝ මෙන්න මේ සඳහා මොකද කරන්නේ පුතේ? රසායනික ද්‍රව්‍ය අන්තර්ගත කරනවා. රසායන ද්‍රව්‍ය අන්තර්ගත ආලේපන නූතන තාක්ෂණයෙන් වැඩි දියුණු කර මේවට යොදලා තිබෙනවා. විශේෂයෙන් ගැලොනයිස් කරනකොට කොහොමද වෙන්නේ? ගැලොනයිස් කරනවා කියලා යකඩේ ආලේප කරනවා. ලෙහෙසියෙන් මල කන්නේ නැහැ. එහෙම නැත්නම් සමහර යකඩ වටේට කෝටඩ් එකක් ආවරණයක් යොදනවා. මල කෑම වැළැක්වීම සඳහා. මෙවැනි ක්‍රම තාක්ෂණික දියුණුවත් සමග දිනෙන් දින වර්ධනය වෙමින් අපිට ගුණාත්මක භාවයෙන් නිහල නිෂ්පාදන තමයි ඉදිරි අනාගතයේදී භාවිතා කරන්න හැකියාව ලැබෙන්නේ. පෙනුම අපි තුන්වන භෞතික ගුණාංගය පෙනුම appearance එක. මේ appearance එකක් ලැබෙන්න ප්‍රධාන සාධක දෙකක් බලපානවා. පෙනුම. එකක් තමයි පෘෂ්ඨ වර්ණය, පැහැය. සහ පෘෂ්ඨයේ හැඩය, වයනය. හැඩය සහ වර්ණය තමයි මේ පෙනුම ලැබෙන්නේ. අපි ගමු කිසියම් පුද්ගලයාගේ පෙනුම පවතින සාධකය තමයි ඔහුගේ ඇඟේ හැඩය සහ පැහැය. ලස්සනයි, මාර හැඩයි, මාර පෙනුමයි කියලා කියන්නේ පෘෂ්ඨ වර්ණයත් ඔහුගේ හැඩයත්. ඒ වගේම ඉදිකිරීම් ද්‍රව්‍ය වලටත් පෘෂ්ඨ වර්ණය සහ හැඩය, ඒවත් වයනය, හැඩයට කියන තවත් නමක් තමයි පෘෂ්ඨ ස්වභාවය, වයනය මගින් තමයි පෙනුම ඉදිකිරීම් ද්‍රව්‍යයට තිබෙන්නේ. මේ ඉදිකිරීම් ද්‍රව්‍ය පෙනුම හේතුවෙන් ඉදිකිරීමේ ආකර්ෂණීයත්වය වැඩි දියුණු වෙනවා. ඉදිකිරීමේ ආකර්ෂණීයත්වය වැඩි දියුණු වෙනවා. කොච්චර ලස්සනද බලන්නකෝ මේ කරුණු ගොනු කර තිබෙන ආකාරය. ඔබගේ විෂය නිර්දේශය තුළ ළමයෙක්ට පහසුවෙන් අවබෝධ කරගෙන ඉදිකිරීමේ ක්‍රියාවලිය මනාව තේරුම් ගැනීමේ හැකියාව මේ සමග ඔබට ලැබෙනවා. අපි ඊළඟට බලමු උදාහරණයක් ලෙස පිටත බිත්ති සඳහා අර්ධ කපරාරුව භාවිතා කොට ඇතුළත බිත්ති සඳහා මෘදුව කපරාරුව නිම කිරීම සිදු කරනවා. ඇතුළ බිත්ති මෘදුයි. ඇතුළ බිත්ති ඇල්ලුවාම මෘදුයි. ඉන්ටර්නල් ප්ලාස්ටරේ. එක්ස්ටර්නල් ප්ලාස්ටරේ ඇල්ලුවාම බිත්තිය රළුයි. අන්න පෙනුම ලබා දීපු හැටි. පෘෂ්ඨයේ ස්වභාවයත් එක්ක ඔබ බලන්නකො ඔබේ ඇතුළ බිත්තිය සිනිඳුයි. පිට බිත්තිය රළුයි. රෆ් එකට තියෙනවා. ස්මූත් කරනවා කියන අදහස. විශේෂයෙන් ඇතුළත බිත්ති සුදු සහ ලා පැහැති වර්ණ භාවිතයෙන් විස්තෘත පරාවර්තන නිසා ඇතුළත ආලෝකමාත් බවක් ගෙන දෙනවා. එමෙන්ම ඇතුළත මෘදු කපරාරුව භාවිතා යෙදීමෙන් බිත්ති මත ගැටි සීරීම් තුවාල වීම සිදුවීම දූවිලි බැඳීම අවම වන නිසා ආරක්ෂාකාරී බවක් අපිට ලබා දෙනවා. ඇයි ඇතුළත මේ පෘෂ්ඨ වයනය පෘෂ්ඨ ස්වභාවය සුමටව තිබන්නේ? ඒ සුමටව තියන්නේ තීන් තාලේප කරාම හොඳට විස්කෘත පරාවර්තනය වෙලා විස්තෘත පරාවර්තනය වෙලා ආලෝකය වැඩි කරන්නත් අපි බිත්තිවල ගැටෙනකොට අපට සිදුවන සීරීම් අවම කරන්නත් දූවිලි අපද්‍රව්‍ය බැඳීම් අවම කරන්නත් පිරිසිදු කරන්නත් පහසු වන ලෙස ඒ පෘෂ්ඨ ස්වභාවයේ වයනය සිඳුර තබනවා. මේ පෙනුම ගැනයි අපි කතා කරන්නේ භෞතික ස්වභාව පිළිබඳව. අපි ඊළඟට සාකච්ඡා කරනවා පුතේ පිරිවැය කොස්ට් එක. කොස්ට්. දැන් අපිට ඉදිකිරීම් ද්‍රව්‍යයක් හදන්න යන වියදම් මොනවාද? අමුද්‍රව්‍ය ගාස්තු. එය හැඩතල කපන්න කොටන්න ආයුධ. මිනිස් ශ්‍රම, ප්‍රවාහන, ගබඩාකරණය, වෙළඳ ප්‍රචාරණ, ගබඩාකරණයේ සිදුවන නාස්තීන්, අතරමැදියන්ගේ ලාභයන්, රක්ෂණ ගාස්තු මේ සියල්ල එකතු කරමින් තමයි කම්බියට ගාණක් තීරණය කරන්නේ.
අපි කියමු කම්බියක් යකඩ කම්බියක් රුපියල් 950ක් වෙනවා. ඇත්තට මේ කම්බිය හදන්න යන්නේ රුපියල් 200ක් 300ක් වගේ කිව්වොත් තවත් රුපියල් 200ක් 300ක් අමතර ගාස් විදියට මේකට එකතු වෙනවා. එකතු වෙලා වෙළඳ පොළට එනවා නිෂ්පාදකයන්නේ කම්බිය රුපියල් 800ට. අදාළ වෙලෙන්දන් තොග වෙලෙන්දන් ඒට රුපියල් 150ක විතර ලාභයක් තබාගෙන අපිට විකුණන රුපියල් 900කට 950 වගේ ගානකට. මේ තමයි කොස්ට් එක. කොස්ට් එක. ඒක භෞතික ගුණාංගයක්. ඉදිකිරීම ද්‍රව්‍ය සතු. ගුණාත්මක භාවයෙන් වැඩි වෙන්න. ඔවුන් භාවිතා කරන තාක්ෂණය භාවිතා කරන අමුද්‍රව්‍ය වල ගුණාත්මක භාවය වැඩි වෙන්න සාමාන්‍යයෙන් විශ්වාසනීයත්වයෙන් ඉහළ ඉදිකිරීම ද්‍රව්‍ය සතුව පවතිනවා වැඩි පිරිවැයක්. අපි සමහර අවස්ථාවලදී වැඩි පිරිවැයක් දරලත් ඉදිකිරීම ද්‍රව්‍ය මිලදී අරගෙන ඒ ඉදිකිරීම කාර්ය සඳහා භාවිතා කරනවා. ඇයි? අපට විශ්වාසය තිබෙනවා මේ ද්‍රව්‍ය පිරිවැය වැඩි වුණත් සෑහෙන කාලයක් පවතී. ගුණාත්මක භාවය ඉහළව පවතී කියලා අපි තුල තිබෙනවා විශ්වාසයක්. මේ පිරිවැය ගැන කතා කරනකොට මෙන්න මෙහෙම හඳුන්වනවා. නිමැයුමක් සඳහා සිදුවන වියදම පිරිවැය ලෙස හඳුන්වනු ලබයි. වෙළඳ පොලේ මිල ගණනය කරනු ලබන්නේ අමුද්‍රව්‍ය වියදම, අනෙකුත් නිෂ්පාදන වියදම්, ප්‍රවාහනය කරන්න ඕනේ, ප්‍රචාරණය කරන්න ඕනේ, ලාභයේ සමස්ත ඓක්‍යය විවිධාකාර පුද්ගලයන්ට අතරමැදියන්ට වෙලෙන්දන්ට ලාභත් දෙන්න ඕනේ. මේ ඔක්කොම එකතු කරමින් විශාල අයිතම් ගණනාවක් වැඩ ක්‍රාසියක එකතුවකින් තමයි කිසියම් ද්‍රව්‍යයක කොස්ට් එක තීරණය වන්නේ. සමහර අවස්ථාවලදී බ්‍රෑන්ඩඩ් අයිටම් අපි කියලා කියනෝනේ වෙළඳ සන්නාමයන් යටතේ විශේෂ වෙළඳ සන්නාමයන් යටතේ ඒ වගේ මිල ගණන් අධිකයි. ඒ වගේ තිබෙන ලාභ ප්‍රතිශත අතරමැදියන්ට තිබෙන ලාභ ප්‍රතිශත වැඩි කරන්න වෙනවා. ඒ නිසා ඒවා ඉහළ මිල ගණන් යටතේ පාරිභෝගිකයන්ට ලබා දීම සිදු කරනවා. කොස්ට් එක පිරිවැය ගැන තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. නිමැවුමක් භාවිතා කිරීමේදී කරනු ලබන වියදම් වන මෙහෙයුම් නඩත්තු හා ඉවත් කිරීම ආදිය සඳහා වැයවන මුදල් මූලික පිරිවැයට එකතු කිරීමෙන් පූර්ණ ජීවන චක්‍ර පිරිවැය ගණනය කරනු ලැබේ. නිමැවුමක් හෝ ඉදිකිරීමක් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුත්තේ පූර්ණ ජීවන චක්‍රය සඳහා පිරිවැය පදනම් කරගෙනය. මේ පිරිවැයත් එක්ක තමයි අපි පුතේ කොස්ට් එක හදන්නේ. උපයෝජිතාවය ඊළඟ භෞතික ගුණාංගය. යුටිලිටි. මේක කෙටියෙන්ම අදහස් කරනවා එකම ද්‍රව්‍යය විවිධාකාර කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව. එකම ඉදිකිරීම ද්‍රව්‍ය විවිධාකාර කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව. අපි ගමු කොන්ක්‍රීට්. කොන්ක්‍රීට් කොහාටද යොදන්න පුළුවන්? කොලම්, බීම්, ස්ලැබ්, පොළවට, කොන්ක්‍රීට් මල් පෝච්චි, පාරට, කොන්ක්‍රීට් වහලවල් මේ සෑම තැනකට යොදන්න පුළුවන්. කොන්ක්‍රීට් උපයෝජ්‍යයි. එකම ද්‍රව්‍ය විවිධ කාර්යයන් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ගත්තොත් දැව, ගෘහ භාණ්ඩ, පලංචි, ස්ලැබ්, හැඩයම්, ගෘහ භාණ්ඩ, පොළව ඇතුරුම්, බිත්ති ඇතුරුම් මේ සියල්ලටම යොදන්න පුළුවන්. එයද උපයෝජ්‍ය ද්‍රව්‍යයක්. එහෙනම් මොකද්ද පුතේ උපයෝජ්‍යයි කියලා කියන්නේ? එකම ඉදිකිරීමේ ද්‍රව්‍යය විවිධ කාර්යයන් සඳහා භාවිතා කිරීමේ හැකියාව. එකම ද්‍රව්‍යය විවිධ කාර්යයන් සඳහා යොදා ගැනීමේ හැකියාව මෙසේ හැඳින්වේ. මෙය කෙරෙහි ද්‍රව්‍යවල සුලභතාවයද බලපායි. මේ නිසා අනවශ්‍ය පරිදි විවිධ ද්‍රව්‍ය ලබා ගැනීමේ අවශ්‍යතා සීමා වේ. එහෙත් උචිත කාර්යයට උචිත ගුණ පදනම් කරගනිමින් ද්‍රව්‍ය තෝරාගෙන ඇති බව අවබෝධ කරගත යුතුය. අපිට විවිධ කාර්යයන්ට ගැළපෙනම ද්‍රව්‍ය තෝරා ගන්නවා. ඒ ද්‍රව්‍ය තෝරාගෙන ඒ අවශ්‍යතාවය අනුව හසුරනවා. කොන්ක්‍රීට් අපිට හසුරවන්න පුළුවන්. කොන්ක්‍රීට් කුරුණක් නිර්මාණය කිරීමේදී හසුරන ආකාරය. කොන්ක්‍රීට් ස්ලැබ් එකක් නිර්මාණය කිරීමේදී හසුරන ආකාරය. කොන්ක්‍රීට් වලින් බීම් පරාල වගේ දේවල් හදන ආකාරය. කොන්ක්‍රීට් වලින් මල් පෝච්චි හදන ආකාරය. විවිධාකාර හැසිරීම් ක්‍රම මගින් ඒ උපයෝජ්‍ය ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන්න පුළුවන්. උදාහරණ ලෙස මේ තිබෙන්නේ අත්තිවාරම් කුරුණු බාල්ක පුවරු අතලු වැනි
නිපැයුම් සඳහා කොන්ක්‍රීට් භාවිතා කර තිබෙනවා. ඊළඟට වහල දොර ජනෙල් උළුවහු පිගන් ගෘහ භාණ්ඩ ආදිය සඳහා ස්වභාවික දැව යොදාගෙන තිබෙනවා. එතකොට ඔන්න ප්‍රධාන ද්‍රව්‍ය දෙකක් එනවා. ස්වභාවික දැව උපයෝජ්‍යයි, කොන්ක්‍රීට් උපයෝජ්‍යයි. උපයෝජ්‍යතාව වැඩි ද්‍රව්‍ය තෝරා ගැනීමෙන් නිර්මාණ කාර්ය සඳහා යොදාගත් ද්‍රව්‍ය වර්ග අඩු කිරීමක් සිදු කරන්න පුළුවන්. අපිට සිමෙන්ති පැක් කරන් ඉන්නවා. සිමෙන්ති වලින් කොච්චර කාර්ය කරන්න පුළුවන්ද? දැව ඉරලා භාවිතා කරන් තියන් ඉන්නවා. ගොඩ ගහලා තියන් ඉන්නවා. දැව කීයක් කාර්ය සඳහා භාවිතා කරන්න පුළුවන්? ඉදිකිරීමේ කාර්යයට උපයෝජ්‍ය ද්‍රව්‍ය බහුලව භාවිතා කරා නම් අපේ ඉදිකිරීම කාර්ය වේගවත්, කාර්යක්ෂම, වඩා ඵලදායී වෙනවා. ඔන්න ඊළඟ භෞතික ගුණාංගය. යාන්ත්‍රික ගුණ. දැන් අපි ඊළඟට කතා කරනවා mechanical properties, යාන්ත්‍රික ගුණාංග. මොකද්ද මේ යාන්ත්‍රික ගුණාංගයක් කියලා කියන්නේ? මේ යාන්ත්‍රික ගුණාංගයක් කියලා කියනවා යම් ද්‍රව්‍යයක් මත යෙදෙන බලයකදී, ඔන්න යම් ද්‍රව්‍යයක් මත යෙදෙන බලයකදී බලයක් යොදනවා. එම ද්‍රව්‍යය හැසිරෙන ආකාරය ද්‍රව්‍යයේ යාන්ත්‍රික ගුණ මත රඳා පවතී. එම ද්‍රව්‍යය හැසිරෙන ආකාරය. ඒ ද්‍රව්‍ය කොහොමද හැසිරෙන්නේ? බලයක් යොදලා බලනවා. මේ භෞතික ගුණාංග වලට අපි බලයක් යදුවේ නැහෙනේ. යාන්ත්‍රික ගුණාංග වලට අපි බලයක් යොදනවා. බලයක් යොදලා බලනවා මේ කොහොමද හැසිරෙන්නේ කියලා. මේ හැසිරීමේ ඇති විපර්යාසයන්ට අනුකූලව මෙන්න මේ ද්‍රව්‍යයට මේ ගුණාංගය තියෙනවා. මේ ගුණාංගය තියෙනවා. මේ යටතේ තමයි අපි ඉගෙන ගන්නෙ සම්පීඩ ශක්තිය, ආතන්න ශක්තිය, දැඩි බව, ප්‍රත්‍යසතාව, ස්වීකාරතාව. මෙන්න මේ ගුණාංග ඉදිකිරීම ද්‍රව්‍ය සතුව පවතිනවා. මේවා යාන්ත්‍රික ගුණාංග ලෙස හඳුන්වනවා. එබැවින් කාර්යයට උචිත ද්‍රව්‍ය තෝරා ගැනීමේදී යෙදෙන බලවලට ගැළපෙන ද්‍රව්‍ය තෝරා ගැනීමේදී යෙදෙන බලවලට ගැළපෙන ද්‍රව්‍යම තෝරා ගත යුතුය. ඒ යාන්ත්‍රික ගුණාංග වලට අනුව යාන්ත්‍රික ගුණාංග තිබෙන ආකාරය අනුව ඉදිකිරීමේ කොතෙන්ද භාවිතා කරන්න කියන කාරණාවත් අපි තීරණය කරනවා. දැන් වහල කාප්පවලට යකඩ භාවිතා කරනවා. යකඩවල සම්පීඩ ශක්තිය, ශක්තිතාව ඉතා ඉහළයි. යකඩ බාල්කනට අපිට ප්ලාස්ටික් භාවිතා කරන්න බෑ. ඇයි? එයාගේ යාන්ත්‍රික ගුණාංග වන ශක්තිතාවය අඩුයි, සම්පීඩ ශක්තිය අඩුයි. ඔබ දැක්ක නේද? කාර්යයට ගැළපෙන ආකාරයටම මේ යාන්ත්‍රික ගුණාංග පිළිබඳ අවබෝධයෙන් සිටීමෙන් අදාළ තැනට අදාළ ද්‍රව්‍ය භාවිතා කිරීමේ හැකියාව, සුදුසුම ද්‍රව්‍ය යෙදීමේ හැකියාව අපට ලැබී තිබෙනවා. මෙහිදී අපි ඉදිකිරීම ද්‍රව්‍ය සතුව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා සම්පීඩන ශක්තිය, ආතන ශක්තිය, දැඩි බව, ස්වීකාරතාව, ප්‍රත්‍යසතාව, තන්‍යතාව. මෙන්න මේ යාන්ත්‍රික ගුණාංග පිළිබඳව අපි අවධානය යොමු කරනවා. මොනවද පුතේ? සම්පීඩ ශක්තිය, ආතන ශක්තිය, දැඩි බව, ස්වීකාරතාව, ප්‍රත්‍යසතාව, තන්‍යතාව. මේවා පිළිබඳව දැන් අපි ක්‍රමයෙන් අවධානය යොමු කරමු. සම්පීඩන ශක්තිය, compressive strength. මොකද්ද පුතේ? සම්පීඩ්‍ය ශක්තිය, compressive strength. මොකද්ද මේ සම්පීඩ්‍ය ශක්තිය කියලා කියන්නේ? වස්තුවක් හෝ ද්‍රව්‍යයක් හෝ දෙසට එල්ලවන බලයක් හේතුවෙන් අනපේක්ෂිත විරූපණයක් නොවී පවත්වා ගැනීමේ හැකියාව සම්පීඩන ශක්තිය ලෙස හඳුන්වයි. දැම්ම කටපාඩම් කරගන්න. වස්තුවක් හෝ ද්‍රව්‍යයක් දෙසට, ඔන්න මං වස්තුව හෝ ද්‍රව්‍ය දෙසට බලයක් යෙදුවා. අනපේක්ෂිත විරූපණයක්. දැන් මම මේ වීදුරු පෑනක් නම් මා යොදන බලයෙන් මේ කැඩී යනවා. මේ කැඩී යන්නේ මොන ආකාරයටද? විරූපණය කියලා කියන වෙනස් වෙනවා. මේ විරූපණය වෙන්නේ කොහොමද කියලා අපිට නිගමනය කරන්න, අනාවැකී ඵල කරන්න බෑ. ඒ නිසා තමයි අපි කියන්නේ අනපේක්ෂිත විරූපණයක් කියලා. කැඩී බිඳී යාම අනපේක්ෂිත හැඩයක් බවටපත් වෙනවා. වස්තුවක් දෙසට බලයක් යෙදීමේදී එම බලය හේතුවෙන් අනපේක්ෂිත ආකාරයේ විරූපණයක් වීමට දෙන්නේ නැතුව අල්ලන් ඉන්නවා. දැන් මේක යකඩ පෑනක් නම් මං කොච්චර මේ දෙසට බලයක් යෙදුවත් කැඩෙනවද? අනපේක්ෂිත විරූපණය වෙනවද? නැහැ. මේටයි කියන්නේ සම්පීඩ ශක්තිය. වස්තුව දෙසට. මෙයාගේ ප්‍රතිවිරුද්ධ පැත්ත වස්තුවේ නිවතට.
වස්තුවෙන් ඉවතට. දැන් වස්තුව දෙසට යොදන සම්පීඩ ශක්තිය ගැන කතා කරාම බර දරන බිත්ති, කුළුණු, අත්තිවාරම් වැනි ඉදිකිරීම් අවයව නිර්මාණය කිරීම සඳහා සම්පීඩන ශක්තිය ඉහළ ද්‍රව්‍ය භාවිතා කළ යුතු වේ. එවැනි ද්‍රව්‍ය ලෙස රළුගල්, කොන්ක්‍රීට්, ඉංජිනේරු ගඩොල් සහ දැව දැක්විය හැක. අන්න සම්පීඩ ශක්තිය ඉහළ ද්‍රව්‍යය රළුගල්, කොන්ක්‍රීට්, ඉංජිනේරු ගඩොල්, දැව ඒවා උදාහරණ ලෙස දක්වන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ශක්තිමත් භාවය වැඩි. ඊළඟට අපි ගන්නවා ආතන්න ශක්තිය, tensile strength. ආතන්න ශක්තිය tensile strength. වස්තුවෙන් ඉවතට, වස්තුවෙන් ඔබ්බට ඇද්දාම කැඩිලා යනවා. රබර් පටියක් ඇද්දාම කැඩිලා යනවා. කඩදාසි කොලයක් ඇද්දාම කඩලා යනවා. පොලිතීනයක් ඇද්දාම කඩලා යනවා. ආතන ශක්තිය දුර්වලයි. නමුත් යකඩ, ප්ලාස්ටික්, ඇලුමිනියම් වානේ ආතන ශක්තිය ඉහළයි. වස්තුවකින් හෝ ද්‍රව්‍යකින් ඔබ්බට මේ ඉවතට ක්‍රියාත්මක වන බලයකදී විරූපණයක් නොවී පැවතීමේ හැකියාව ආතන ශක්තියයි. වස්තුවෙන් ඔබ්බට බලයක් යෙදීමේදී විරූපණය වීමට නොදී පවත්වා ගැනීමේ හැකියාව ආතන ශක්තියයි. ආතන ශක්තිය ඉහළව පවතන ද්‍රව්‍ය ලෙස වානේ, මේ වානේ වල ඉහළයි දැක්විය හැක. කොන්ක්‍රීට් වලද ආතන ශක්තිය දුර්වල නිසා වැරගැන්වීමද ආතන ශක්තිය ඉහළව නංවානු ලැබේ. අපි වානේ වල ආතන ශක්තිය ඉහළයි. කොන්ක්‍රීට් කැබැල්ලේ එන ඔබ මගෙන් අහන්න පුළුවන් පුතේ කොන්ක්‍රීට් කැබැල්ලක් කරනවා මෙහෙම ඇද්දාම කැඩෙන්නේ නැහෙනේ. කොන්ක්‍රීට් කැලේ තියන අපි අදිනවද? නැහැනේ. කොන්ක්‍රීට් මත ලොකු ලෝඩ් එකක් එනවා. ලෝඩ් එකක් එනකොට කොන්ක්‍රීට් එක දිගේ හැදෙන්න පුළුවන්. දැන් මේ කොන්ක්‍රීට් එකට බලයක් ඇදුනහම කොන්ක්‍රීට් එක මෙහෙම ඇදෙන්න පුළුවන් ඉහළ පෘෂ්ඨයෙන්. එන ලෝඩ් එකට. දැන් ගෙදරක ලෝඩ් එක මේ අතින් යොදන භාරය වගේ නෙවෙයිනේ. කිලෝ ටොන් ගණක් යදෙනවනේ. ඒක වැඩි කරන්න කුමක්ද කරන්නේ? වැරගැන්වූ කම්බි දානවා. උඩ ස්ලැබ් එක මත කොච්චර ලෝඩ් එකක් යදෙනවද? ගෘහ භාණ්ඩ ඔබේ බර ඒ මතට කම්බි නැතුව තනි කොන්ක්‍රීටයක් තිබ්බොත් තමාගේ භාරයටම කොන්ක්‍රීට් කෑල්ල කැඩලා යනවා. කොන්ක්‍රීටෙන් ඉවතට භාරයක් යදනකොට කොන්ක්‍රීට් පෘෂ්ඨ මෙහෙම ඇදෙන්න ගන්නවා. එක පැත්තක් හැකිලෙන්න ගන්නවා. සම්පීඩන ආතන්‍ය. මේ කොන්ක්‍රීටයක් මත ප්‍රධාන වශයෙන් මේ සම්පීඩන ආතන්‍ය කියන ශක්ති දෙකම ක්‍රියාත්මක වෙනවා. ඒ සම්පීඩන බලයයි ආතන ශක්තියයි දෙකම වැඩි කරන තමයි අපි මේ වැරගැන්නුම් කියන එහෙම නැත්නම් කොන්ක්‍රීට් ඇතුළට කම්බි යොදන්නේ. වැරගැන්නුම් reinforcement මේ පාඩමේදී අපි භාවිතා කරනවා වැරගැන්නුම් වලට ලස්සන නමක් reinforcement වැරගැන්වූ කම්බි. යොදලා ඔන්න ආතන ශක්තියයි සම්පීඩ ශක්තියයි කියන දෙකම ඉහළ නංවා ගන්නවා. ආතන ශක්තිය ඉහළ ද්‍රව්‍යකින් ඔබ්බට බලයක් යෙදුව විට එහි දිගේ කුඩා වැඩිවීමක් සිදුවේ. දැන් එයාගේ ආතන ශක්තිය දරන්න පුළුවන් සීමාවක් තිබෙනවා. දැන් මම මෙහාට දෙනවා බාරයක්. ටික වැඩි කරනවා. මෙයාට දරන්න පුළුවන් බාරයක් තිබෙනවා. දැන් මේ නවනවා කියන ආතන ශක්තියනේ. එතනින් ඔබ්බට බාරයක් දුන්නොත් ටිකක් දිග වැඩි වෙනවා. නැත්තම් මේ කඩලා යනවා. ඒ නිසා මෙයාගේ බාරය වැඩි කරන්න පුළුවන්. මම මේ කොප්පුව ගලවලා මේ අතුරු දානවා යකඩ කම්බියක්. දාලා නවනවා. දැන් අර මෙයාගේ තියෙන ආතන්න ගුණය වැඩි වෙනවා. කොන්ක්‍රීට් එකත් තාන් ඒ වගේ තමයි. ආතන ශක්තිය ඉහළ ද්‍රව්‍යකින් ඔබ්බට බලයක් යෙදුව විට එහි දිගේ කුඩා වැඩිවීමක් සිදුවේ. එමගින් යොදන බලය සමතුලිත කෙරේ. බලය මෙලෙස දිග වැඩිවීමේ ප්‍රමාණය අදාළ ද්‍රව්‍යයේ ආතන ශක්තිය මත රඳා පවතී. එය ද්‍රව්‍යයේ ගුණයක්. සමහර ද්‍රව්‍ය ඉහළ ආතන ශක්තිය තිබෙන යකඩ වගේ, ප්ලාස්ටික් වගේ ආතන ශක්තිය දුර්වලයි. යකඩ ප්ලාස්ටික් වල අතරමැදින් අපි තියවන දැවයන්. ඒවා කාර්යයට උචිත අයුරින් යොදන ස්ථාන මනාව කළමනාකරණය කරලා තමයි යොදා ගැනීම සිදු කළ යුත්තේ. ආතන ශක්තිය පහළ ද්‍රව්‍යකින් ඔබ්බට සිදුවන බල නිසා කැඩී යාම සිදුවේ. අන ආතන ශක්තිය ඉතින් එහාට කිසියම් ද්‍රව්‍යයක තිබෙන ආතන ශක්තියෙන් එහාට බලයක් යදුවයි කියලා හිතන්න. ඒ බලයක් ඔබ්බට බලයක් යදනකොට ඒ නිසා එම ද්‍රව්‍ය මොනවා වෙලා යන්න පුළුවන්ද පුතේ? කැඩී යන්න පුළුවන්. ආතන ශක්තිය ඉහළ ද්‍රව්‍යයක් ඇදීම මගින් දිග වැඩිවීම පහත ආකාරයට වෙන්න පුළුවන්. දැන් අපි කියමු ලෝහ ද්‍රව්‍ය වල ආතන ශක්තිය ඉහළයි. අදිනකොට
ටිකක් දිග වැඩි වෙන්න පුළුවන්. ආය වැඩි වෙලා ආය නැවත මුල් පිහිටුවකට පැමිණෙන්නත් පුළුවන්. ඒ ආතන ශක්තියෙන් ඔබට බලයක් යදුවොත් තමයි එය කැඩී යන්නේ. මේ බලයක් යදීමකින් පොඩි දිග වැඩිවීමක් සිදු වෙන්න පුළුවන්. ප්‍රත්‍යස්තතාව ඉලස්ට්‍රිසිටි ප්‍රත්‍යස්තයි. ප්‍රත්‍යස්ත ගුණාංගෙන් හිබී මේ රබර් පෑනක් නම් බලයක් යෙදුව විට දිග වැඩි වෙනවා. බල ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුමට පැමිණෙනවා. රබර් පෑනක් නම් දැන් මේ ප්ලාස්ටික් පෑනක්. මේ රබර් පෑනක් නම් අදිනවා දිග වැඩි වෙනවා. බල ඉවත් කරාට පස්සේ ආය මුල් පිහිටුමට පැමිණෙනවා. රබර් බෝලයක් ගන්නවා. බලය යොදනවා හැකිලෙනවා. බලය ඉවත් කර විට නැවත මුල් පිහිටුමට පැමිණෙනවා. ප්‍රත්‍යස්තයි. ටයරය බලයක් යොදනවා ඇඹෙනවා ටයරය බල ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුමට පැමිණෙනවා. මේකට අපි කියනවා ප්‍රත්‍යස්ත ගුණාංග කියලා. වස්තුවකින් හෝ ද්‍රව්‍යකින් හෝ ඔබට බලයක් ක්‍රියාත්මක වන විටකදී දිගෙහි වෙනස් වීමක් සිදුවන අතර එම බලය ඉවත් කළ විට නැවත යථා තත්ත්වයට පත්වේ. නැවත යථා තත්ත්වයට පත් වෙනවා. බලයක් යෙදුව විට දිගෙහි වෙනස් බලය ඉවත් කළ විට මූලික තත්ත්වයට පත්වීමේ හැකියාව ප්‍රත්‍යස්තතාවයයි. ඉලස්ට්‍රිසිටි. නැවතත් බලමු. වස්තුවක් හෝ ද්‍රව්‍යකින් ඔබට බලයක් යදා එමගින් දිගෙහි වෙනස් වීමක් සිදු කරගත්තාම දිගෙහි විශේෂයෙන් දිගෙහි ප්‍රත්‍යස්තතාවට දාලා ඉන්නේ දිගෙහි වෙනස් වීමක් සිදු කරලා ඒ බලය ඉවත් කරාට පස්සේ නැවත මුල් පිහිටුමට පැමිණෙනවා නම් ඒ ද්‍රව්‍ය සතුව ප්‍රත්‍යස්තතාව කියන ගුණය තිබෙනවා. ඒ ද්‍රව්‍ය සතුව කොමක්ද තිබෙන්නේ පුතේ? ප්‍රත්‍යස්තතාව නැමැති ගුණාංගය එම ද්‍රව්‍ය සතුව පවතිනවා. තන්්‍යතාව ඩක්ටිලිටි තන්්‍යතා ගුණය. විශේෂයෙන් මේ ලෝහ ද්‍රව්‍ය සතුව පවතින ගුණාංගයක් ලෙස අපිට තන්්‍යතාව ගන්න පුළුවන්. වස්තුවක් හෝ ද්‍රව්‍යයක් මත දික් අක්ෂය දිගේ යොදන බලයකදී නොකැඩී දිග්ගැස්සීමේ හැකියාව තන්්‍යතාව ලෙස හඳුන්වනු ලබයි. කොහොමද පුතේ? වස්තුවක් හෝ ද්‍රව්‍යයක් මත දික් අක්ෂයක් දිගේ යොදන බලයකදී එය නොකැඩී දිග්ගැස්සීමේ හැකියාව තන්්‍යතාවයි. අපිට පුළුවන් නම් මේ දික් කරගන්න. බලයක් හදලා තල්ලා දිග්ගස්සවා ගන්න පුළුවන් නම් ඔන්න අපි කියනවා ඒ වස්තුව සතුව තන්්‍යතා කියන ගුණය තිබෙනවා. අපි ළඟ තිබෙනවා ලෝහ දණ්ඩක්, වාහනේ දණ්ඩක්. මේ වාහනේ දණ්ඩ තල්ලා තුනී කරලා දිගටි හැඩේ උලක් හදා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ විශේෂයෙන් ලෝහ සතු ගුණාංගයක්. මේකට අපි කියනවා තන්්‍යතාව. හරි දොය පුතේ ඊළඟට අපි යමු ලෝහ කම්බි බවට පත් කළ හැක්කේ මෙම ගුණය ලෝහ සතු පවතීම හැකි නිසාය. දැන් ලෝහ වලට තිබෙනවා මෙන්න මේ තුනී කර දිග්ගැස්සවීමේ හැකියාව තන්්‍යතාව. ඒ නිසා බලයක් යදුව විට මෙවැනි වාහනේ දණ්ඩක් මොනා කරන්න පුළුවන්ද? දිග්ගස්සවා ගන්න පුළුවන්. මේ තිබෙන්නේ දිග වැඩිවීම ප්‍රස්ථාරගත කර තිබෙන ආකාරය. සයන්ස් ෆෝ ටෙක්නොලොජි වලට SFT වලට මේ තන්්‍යතාවට අදාළව මෙන්න මේ ප්‍රත්‍යස්තතාවට අදාළ මේ ප්‍රස්ථාර මගින් ඔබට මේ ක්‍රියාවන් ඊටාම ලස්සනට ඉදිරියේදී විස්තර කර බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා දැඩි බව, හાર્ඩ්නස් එක දැඩි බව. ගෙවීමට හෝ සීරීමට හෝ ඔරොත්තු දීමේ හැකියාව දැඩි බවයි. ගෙවීමට සීරීමට ඔරොත්තු දීමේ හැකියාව, ගෙවා දැමීමට සීරීමට ඔරොත්තු දීමේ හැකියාව දැඩි බවයි. ගෙවීමට හෝ සීරීමට ඔරොත්තු දීමේ හැකියාව දැඩි බවයි. තාක්ෂණික ශේෂ්ත්‍රයේදී භාවිතා වන ආයුධ ගෙවීමට සීරීමට ඔරොත්තු දීම සඳහා දැඩි බව වර්ධනය කර ඇත. ගෙවීමට සීරීමට ඔරොත්තු දෙන ලෙස ඒ ශේෂ්ත්‍රයේ තිබෙන උපකරණවල වානේ ආයුධවල මේ දැඩි බව අන්තර්ගත වුණාම දීර්ඝ කාලයක් නොකැඩී අපට පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා. මෙන්න මේ දැඩි බව කියන යාන්ත්‍රික ගුණාංගය නිසා. අපි ඊළඟට සාකච්ඡා කරනවා ස්වීකාර්යතාව, ප්ලාස්ටිසිටි. කිසියම් ද්‍රව්‍යයක් මත බලයක් යොදනවා. බලයක් යොදවාම හැඩය වෙනස් වෙනවා. මේ බලය ඉවත් කරාට පස්සේ වෙනස් වෙච්ච හැඩයම පවතිනවා. බදාමය ගන්නකෝ. බදාමය මේෂන් හැන්දෙන් බලයක් යොදලා තුනී කරනවා.
බලය ඉවත් කරාට පස්සේ ආපහු තිබ්බ වගේම පිම්බෙනවද? නෑ. බලයක් ඇදලා තුනී කරා නම් ඒ තුනී කරපු හැඩයම පවතිනවා. අන බදාම වලට තිබෙනවා ස්වීකාරතාව. එහෙම නැත්නම් ප්ලාස්ටිසිටි කියන ගුණාංගය. සබැඳුම් කම්බියක්, බයින්ඩින් කම්බියක්. කම්බි දෙක කෙනෙකුට ගැට ගහන කම්බි තියෙන්නේ. අලු පැහැති කම්බිය. කම්බි යොදලා මෙන්න මේව ගැටයක් ගහනවා. බලයක් ඇදලා ඔන්න හැඩය වෙනස් කරා. අත ඉවත් කරාට පස්සේ ආපහු දිගහැරෙනවද? ආපහු දිගහැරෙන්නේ නැහැ. ද්‍රව්‍යයක් මත බලයක් යෙදූ විට හැඩයේ සිදුවන වෙනස් වීම බලය ඉවත් කළද බිඳීමකින් තොරව නොවෙනස්ව පැවතීමේ හැකියාව ස්වීකාරතාව ලෙස අපි හඳුන්වනවා. එන්න අපි ඒකට කියනවා කොහොමද පුතේ? ස්වීකාරතාව. බලයක් යෙදූ විට හැඩය වෙනස් වෙනවා. බලය ඉවත් කළ විට ඒ වෙනස් වූ හැඩයම පැවතීමේ හැකියාව කුමක් කියලා හඳුන්වනවද? ස්වීකාරතාව ලෙස අපි හඳුන්වනවා. බදාම වලට මෙම ගුණය අන්තර්ගත වන නිසා ඔන්න අපි සාකච්ඡා කළ විදිහට බදාම වලට මෙම ගුණය අන්තර්ගත වන නිසා අවශ්‍ය හැඩයට සකස් කරගත හැකි වේ. තවද තුනී ලෝහ තහඩු මගින් රැලි සහිත තහඩු නිපදවා ගැනීම ලෝහ සතු මෙම ගුණයේ ප්‍රතිඵල ලෙසද හැඳින්විය හැක. තහඩු වලටත් මේවා තිබෙනවා. ලෝහ වලටත් මේ ගුණාංගය තියෙනවා. බදාම වලටත් තිබෙනවා. මැටි වලටත් තිබෙනවා. ලෝහ සහ ලෝහ නොවන ද්‍රව්‍ය සතුවත් මෙම ස්වීකාරතාව කියන ගුණය පවතින බව දුවේ පුතේ හොඳින් මතක තබා ගන්න. මේ අපි කතා කරපු ගුණ මා කලින් සඳහන් කර පරිදි යාන්ත්‍රික තාක්ෂණ වේදයට අදාළ තිබෙනවා නිෂ්පාදන එකලස් කිරීමේ තාක්ෂණ වේදය. මේ පාඩමේදී මේ කොටස් නැවත වශයෙන් ඔබට විස්තරාත්මකව අධ්‍යයන කරන්න හැකියාව තිබෙනවා. තාපීය ගුණ. දැන් අන්න අපි කතා කරා භෞතික ගුණ, ඊළඟට අපි කතා කරනවා යාන්ත්‍රික ගුණ, ඊළඟ ගුණ වර්ගය අපි සාකච්ඡාට භාජනය කරනවා තාපීය ගුණ. එහෙම නැත්නම් thermal properties කියලා කියනවා. තාපීය ගුණ. තාපීය ගුණ උෂ්ණත්ව වෙනස් වීමක්, උෂ්ණත්ව විචලනයක් සිදු කරනවා. උෂ්ණත්ව වෙනස් වීමක්, උෂ්ණත්ව විචලනයක් කරාම එයාගේ සිදුවන විපර්යාසයන් තාපීය ගුණාංග කියලා කියනවා. ඒ උෂ්ණත්වය එක්ක වැඩි කරන්න පුළුවන්, ඒ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. උෂ්ණත්වය වැඩි කරාම අඩු කරාම සිදුවන ක්‍රියාදාමය, ක්‍රියාවලියට අපි හඳුන්වනවා තාපීය ගුණාංග. එහෙම නැත්නම් thermal properties කියලා හඳුන්වනවා. කිසියම් ඉදිකිරීමේ ද්‍රව්‍යයක් තාප විචලනයක් හෝ අන්තරයක් හමුවේ තාප විචලනයක් හෝ අන්තරයක් හමුවේ දක්වන ප්‍රතිචාර මොකද වගේ ප්‍රතිචාරයද දක්වන්නේ? ඒ ප්‍රතිචාර හැසිරීමේ ද්‍රව්‍යයේ තාපීය ගුණ යටතේ සාකච්ඡා කරනවා. උෂ්ණත්වය වෙනස් කිරීමක් වෙනකොට, උෂ්ණත්වය වෙනස් කිරීමක් වෙනකොට, තාපාන්තරයක් යොදනකොට, උෂ්ණත්වය වැඩි කරාම අඩු කරාම එයාගේ සිදුවන විපර්යාසයන් මේ තාපීය ගුණ යටතේ සාකච්ඡාට වාජනය කරනවා. ද්‍රවාංක, තාපාංක, ජලන උෂ්ණත්ව මෙන්න මේවා තාපීය ගුණාංග වලට උදාහරණ වෙනවා. එබැවින් අවස්ථාවෙන් අවස්ථාවට ගැළපෙන ද්‍රව්‍ය තෝරා ගැනීමේදී යෙදෙන හෝ යෙදිය යුතු තාප සීමාවන්, තාප පරාසයන් පිළිබඳව පූර්ව අවබෝධයක් අප සතුව පැවතිය යුතුයි. එක් එක් ස්ථානවල යෙදෙන ද්‍රව්‍ය අපි දැන් වහලට ෂීට් ගන්නවා. මේ වහලේ කොච්චර උෂ්ණත්වයේ ප්‍රසාරණයක් සිදු වෙනවද? උදේ කාලයේ දහවල් කාලේ ලොකු පරාසයක් යනවා. ඒ පරාසය හැමුවේ යොදා ගන්න ෂීට් උෂ්ණත්වය වැඩි වෙලා ප්‍රසාරණල හැකිලිලා ඇද වෙලා කැඩිලා යන්න ගියොත්. ඒ නිසා ඒ උෂ්ණත්ව පරාසයට ගැළපෙන පරිදි තමයි අදාළ තහඩු සෙවිලි ද්‍රව්‍යයන් නිර්මාණය කළ යුත්තේ. ඔන්න තාපීය ගුණාංග වල තිබෙන ලක්ෂණ. අපි එකින් එක ගෙන හැර දක්වමු මොනවද මේ තාපීය ගුණාංග වලට අදාළ වන්නේ කියලා. ජලන උෂ්ණත්වය, ignition temperature. ignition temperature. කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය ටික වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යනකොට මේ දහණය වෙන්න පටන් ගන්නවා, දැවෙන්න පටන් ගන්නවා. අන්නේ උෂ්ණත්වයට අපි කියනවා ජලන උෂ්ණත්වය. කොහොමද පුතේ? කිසියම් ද්‍රව්‍යයක උෂ්ණත්වය ටික වැඩි කරගෙන යනවා. වැඩි කරගෙන යනකොට එයා දහණය වෙන්න පටන් ගන්නවා. කඩදාසි ලී දැව. මෙයා උෂ්ණත්වය වැඩි කරගෙන ටක් ගාලා දැවෙන්න පටන් ගන්නවා. සමහර ද්‍රව්‍ය තියෙනවා යකඩයක එහෙම උෂ්ණත්වය වැඩි කරගෙන ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. දැවෙන්නේ නැහැ. සමහර ඩීසල් පෙට්‍රල් අඩු උෂ්ණත්වයකදී දැවෙන්න පටන් ගන්නවා. සමහර ද්‍රව්‍ය තියෙනවා බොර තෙල් වගේ ඒවා
ඒවා ගොඩාක් උෂ්ණත්වය ඉහළ දාගන්න ඕන දැවෙන්න. ද්‍රව්‍ය සතුව, ලෝහ, අලෝහ, ද්‍රව මේ ද්‍රව්‍ය සතුව යට ආවේනික වූ ජ්වලන උෂ්ණත්වයක් තිබෙනවා. ඒ ගැන තමයි මේ සාකච්ඡා කරන්නේ. කිසියම් ද්‍රව්‍යයක් යම් උෂ්ණත්වයකට පත් වූ පසු එම ද්‍රව්‍ය දහන පෝෂක වශයෙන් ක්‍රියා කර දහනය වන්නේ නම් එම උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ජ්වලන උෂ්ණත්වයයි. එම උෂ්ණත්වයට කියනවා එම ද්‍රව්‍යයේ කුමක් කියලා? ද ජ්වලන උෂ්ණත්වය. ඉග්නිෂන් ටෙම්පරේචර් එක කියලා කියනවා. ජ්වලන උෂ්ණත්වය. මෙම ගුණය ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා දැන සිටීම වැදගත් වන්නේ කිසියම් අවස්ථාවක යම් ද්‍රව්‍යයක් පහළ උෂ්ණත්වවලදී දහනය වන්නේ නම් එවැනි ද්‍රව්‍ය ඉහළ උෂ්ණත්වයකට ලක්වන ස්ථාන සඳහා භාවිතා නොකළ යුතු බවයි. දැන් මේ ජ්වලන උෂ්ණත්වය පහළ නම් පෝරණුවක් වගේ තැනකට භාවිතා කිරීම අනතුරුදායකයි. එය ඉක්මනින් දහනය වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස විශාල කර්මාන්ත ශාලාවක රැහැන් ගෙන යනු ලබන PVC කන්ඩියුට් නලවල නොව GI නලවලය. ඇයි කන්ඩියුට් PVC නල උෂ්ණත්වය හමුවේ ජලන උෂ්ණත්වයට පැමිණලා එය දහනය වෙලා හැකිලෙන්න පුළුවන්. ඒ වෙනුවට ඒ වගේ නල වෙනුවට භාවිතා කරන්න GI නල. ඒ තුළ තමයි මේ රැහැන් නරයි යන්නේ. GI නලවල ජලන උෂ්ණත්වය ඉතාම ඉහළගේ පවතින නිසා. එසේ කරනුයේ විශාල ධාරාවන් එම සන්නායකය තුළින් අධික ධාරාවක් ගැලීම නිසා ඇතිවන තාපයෙන් PVC නල රත් වී ජ්වලනය විය හැකි නිසාය. ඔන්න දැක්ක නේද? මේ ජ්වලන උෂ්ණත්වය කියන එක ඉදිකිරීම් ශේෂ්ත්‍රයේදී යොදා ගන්න ආකාරය. ද්‍රවාංකය melting point. ද්‍රව වෙනවා. ඝන ද්‍රව්‍යයක් ටික උෂ්ණත්වය වැඩි කරනකොට කිසියම් අවස්ථාවකදී ද්‍රව බවට පත් වෙනවා. ඉටි වගේ ද්‍රව්‍යයක් ඉටි ඝන කැබැල්ල රත් කරගෙන යනකොට කිසියම් උෂ්ණත්වයකදී මේ ද්‍රව බවට පත් වෙනවා. ඝන තත්ත්වයේ පවතින යම් ද්‍රව්‍යයක් යම් උෂ්ණත්වයකදී ද්‍රව අවස්ථාවට පත්වන උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ලෙස නම් වෙනවා. එම ද්‍රව්‍යය කුමක් කියලා හඳුන්වනවද? ද්‍රවාංකය ලෙස අපිට නම් කරන්න පුළුවන්. ඉටිවැනි ද්‍රව්‍ය මේ ඉටි විශේෂයෙන් ඉටිවැනි ද්‍රව්‍යවල මෙම අවස්ථා විපර්යාසය හොඳින් දැකිය හැක. ඉදිකිරීම් ද්‍රව්‍ය තෝරා ගැනීමේදී මෙම ගුණය වැදගත් වන්නේ උෂ්ණත්වය අඩුවන හේයිනි. මාර්ග සඳහා යොදා ගන්නා තාර ඉතා පහළ උෂ්ණත්වයකදී ද්‍රව වේ. එය ගැටලුවක් වන අතර ඇතිවිය හැක. මේ සඳහා සුදුසු විකල්ප යොදා ගත යුතු වේ. දැන් අපි තාර වගේ දෙයක් රත් කරගත් ගමන් ඒ තාරය ටක් ගාලා ලුණු වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිකිරීම් ශේෂ්ත්‍රයේදී මේ විශාල බලපෑමක් ඇති වෙනවා. සමහර විකල්ප ද්‍රව්‍ය භාවිතා කරමින් මෙයාගේ ද්‍රවාංක ද්‍රවීම හැකිදාක් දුරට ඉහළ උෂ්ණත්වයකට පත් කරනවා. අපි කියමු පාරක් නිර්මාණය කිරීම සඳහා තාර ගන්නවා. සූර්යාගේ ලැබෙන අධික තාපය හේතුවෙන් මේ තාර දවල් කාලේ දියුණු වෙන්න පටන් ගත්තොත් සියලු රෝදවල ඇලෙන්න පටන් ගන්නවා. එනිසා මෙයාට විවිධාකාර රසායන ද්‍රව්‍ය දාලා එයාගේ මේ ද්‍රවාංකය ඉහළ අගයකට පත් කරනවා. එතකොට අපි මේ ගුණ පිළිබඳව දැන සිටීම වැදගත්ද නැද්ද? ඉතා වැදගත් වෙනවා. තාපාංකය. ඔන තවත් ද්‍රව්‍ය රත් කරගෙන යනකොට වාෂ්ප බවට පත් වෙනවා. ජලය රත් කරගෙන යන වාෂ්ප බවට පත් වෙන සෙනෙහග අංශක 100 දී. ඉටිත් ද්‍රව බවට පත් වෙලා තව දුරට රත් කරනකොට ඉටි වාෂ්ප බවට පත් වෙනවා. ද්‍රව තත්ත්වයේ පවතින යම් ද්‍රව්‍යයක් උෂ්ණත්වයකදී වාෂ්ප බවට පත් වේ නම් එම උෂ්ණත්වය ද්‍රවයේ තාපාංකය ලෙස හඳුන්වනවා. එහෙම නැත්නම් අපි කියන එකට melting point කියලා. melting point. ජලය වාෂ්පන උෂ්ණත්වය ජලයේ තාපාංකයයි. මෙම ගුණය ඉදිකිරීම් ද්‍රව්‍ය සඳහා ඉතා වැදගත් ගුණයකි. තීන්ත ආලේපන උපදැමීම් වැනි කටයුතු වලදී තාපාංකය ඉතා අඩු ටිනර් වැනි ද්‍රව්‍ය බහුලව යොදා ගැනීම. තවද කපුරු වැනි ද්‍රව්‍යක මෙම තාපාංකය පැහැදිලිව දැකිය නොහැක. එහිදී ඝන තත්ත්වයේ සිට වාෂ්ප වීම
ඌර්ධව පාතනය ලෙස හැඳින්වේ. ද්‍රව වෙන්නේ එකපාරම ඝන වාෂ්ප බවට පත් වෙනවා. ඒ ද්‍රව වීම අපිට සමහර අවස්ථාවල දැක් ගන්න හම්බ වෙන්නේ ඔටෝමැටිකලි ද්‍රව වෙලා ටක් ගාලා වාෂ්පය බවට පත් වෙලා යනවා. ඒකට අපි කියනවා ඌර්ධව පාතනය කියන විශේෂ නම. ඌර්ධව පාතනය. තාප සන්නායකතාව. උෂ්ණත්වය වැඩි ස්ථානයක සිට උෂ්ණත්වය අඩු ස්ථානයක් දක්වා අංශු ගමන් කිරීමකින් තොරව අංශුවෙන් අංශුවට තාපය හුවමාරු වීම. තාප සන්නායකතාවය. අංශු යන්නේ නැහැ. අංශුවෙන් අංශුවට තාපය සංක්‍රමණය වෙනවා. තාපය ගලා යාමේ හැකියාව. අන්න තාපය ගලා යාමේ හැකියාව. එනම් උෂ්ණත්වය වෙනසක් ඇති ස්ථාන දෙකක් අතර ඝන ද්‍රව්‍යයක අංශුන්ගේ චලනයකින් තොරව ගලා යන තාප ප්‍රමාණය එම ද්‍රවයේ තාප සන්නායකතාවයි. මේ තාප සන්නයනය ලෝහ ද්‍රව්‍ය හොඳින් කරනවා. ලෝහ වලට පුළුවන් ඉක්මනට තාපය සන්නයනය කරන්න. ඒකට අපි කියනවා තාප සන්නායකතාව heat conductivity. අංශු යන්නේ අංශුවෙන් අංශුවට තාපය සංක්‍රමණය වෙනවා. තාප සන්නායකතාව heat conductivity කියලා මේ අපි හඳුන්වනවා. ලෝහ කැබැල්ලක් එක් කෙලවරක් රත් කර විට මෙන්න ලෝහ කැබැල්ලක එක් කෙලවරක් රත් කළ විට අනෙක් කෙලවර දක්වා තාපය ගමන් කරයි. පැරණි ගොඩනැගිලිවල පිටත බිත්ති වෙන් වූ බිත්ති දෙකක් සේ. යොදා ඒ අතර වැලි පුරවා ඇත්තේ මිදුලේ තාපය ඇතුළට සන්නයනය වීම අවම කිරීම සඳහාය. දැන් අපි මෙහෙම ගත්තාම මෙන්න මේ බිත්ති දෙක තිබෙනවා. මේ out එළිය මේ in. මෙන්න මෙතෙන්ට දානවා වැලි sand. sand දානකොට heat එක මෙහාට එනකොට මෙතනින් සන්නයන වීම ඉතාම අඩුවෙන් තමයි වෙන්නේ. මේ ද්‍රව්‍ය නිසා මේ හරහා තාප සන්නයනය ඇතුළට ගමන් කිරීම අවම කරනවා වැලි පුරවලා බිත්ති දෙක මැදට. එතකොට ගේ ඇතුළ ඊටාම කූල් තත්වයේ ඊටාම අඩු උෂ්ණත්වයක පවත්වා ගැනීමේ හැකියාව ඈත අතීතයේ අපි පැරැන්නන් භාවිතා කරලා තිබෙනවා. මේ ඊටාම විශිෂ්ට ක්‍රමවේදයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි ගන්නවා පුතේ ප්‍රසාරණතාවය. වස්තුවේ පරිමාව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩිවීමකදී පරිමාව වැඩි වේ නම් ඝන ද්‍රව වායු කියන මේ සියල්ලම උෂ්ණත්වය වැඩි වන විට ඒ වායේ අංශු චලනය වෙලා මෙයාගේ පරිමාව වැඩි කරගන්නවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ඝන ද්‍රව වායු මේ සියල්ලගේම පරිමාව වැඩි කරගන්නවා. ඒ පරිමාව වැඩිවීම ප්‍රසාරණතාව expansion ලෙස අපි හඳුනනවා. පරිමාව වැඩි කර ගැනීම expansion. ප්‍රසාරණය වීම ප්‍රසාරණතාව කියන මෙන්න මේ නම් වලින් හඳුන්වනවා. එවිට අංශු අතර දුර වැඩි වෙනවා. දැන් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ තියෙන අංශුන්ගේ පිහිටීම වැඩි වෙනවා. පරතර වැඩි වෙනවා. මේ අංශුන්ගේ පිහිටීම පරතර වැඩි වෙන්න අන්න එයාගේ පරිමාව වැඩි වුණා කියලා කියනවා. එවිට අංශු අතර දුර වැඩි වී පරිමාව වැඩි වී මෙය ප්‍රසාරණතාව නම් මේ විදුලි රැහැනක් රත් වන විට දිගින් වැඩිවන බව දැකිය හැක. අන්න විදුලි රැහැනක් දහවල් කාලයේදී විදුලි රැහැනේ දිග වැඩි වෙලා පරිමාව වැඩි වෙලා ඒක තමයි විදුලි රැහැන මෙහෙම ඇලවෙලා තිබෙන්නේ. රාත්‍රී කාලවල විදුලි රැහැන හොඳින් ඇදිලා තියෙනවා. ප්‍රසාරණය වෙලා. ඉදිකිරීම් ශේෂ්ත්‍රයේදී ප්‍රසාරණතාව කෙරෙහි අවධානය යොමු වන අවස්ථාවක් ලෙස දිගුපාලම් තට්ටු වැනි හැටුම්වල ප්‍රසාරණ වාස සඳහා සුළු හිඩසක් තබා තිබීම හඳුන්වන්න පුළුවන්. දැන් මේ යකඩ කාප්ප බාල්ක කෙනෙක් තිබෙනකොට මේ අතර කිසිදු හිඩසක් තිබෙනවා. දහවල් කාලයේදී මේ දෙක එකතු වෙලා තිබෙන්නේ. දිග වැඩි වෙලා. රාත්‍රී කාලයේදී හිඩස වැඩි. දහවල් කාලයේ ප්‍රසාරණනවා. එහෙම නැත්නම් හිඩසක් නැතුව තිබ්බොත් මේ ලෝහ දෙක මොනවා වෙනවද? මෙතනින් හැඩය වෙනස් වෙන්න පටන් ගන්නවා නැවිලා. මෙය විශේෂ ක්‍රියාවක්. විශිෂ්ට තාපධාරිතාවය. කුමක්ද විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ? මෙයත් තාපීය ගුණයක්. කිසියම් ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 1කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය ලෙස හඳුන්වනවා. දැන් මෙන්න තියෙනවා ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක්. 1 kg කිලෝග්‍රෑම් එකක්. මෙයා උෂ්ණත්වය මම උපකල්පනය කරනවා සෙන්ටිග්‍රේඩ් අංශක 28යි කියලා.
මෙන්න මෙයාගේ මුස්නත්වය වැඩි කරන්න ඕන රත් කරලා සෙන්ටිග්‍රේඩ් අංශක 29ට. එතකොට මේ වෙනස කොච්චරද? සෙන්ටිග්‍රේඩ් අංශක 1යි. මේ සඳහා ලබා දෙන්න ඕනේ තාපය කිලෝ ජූල් වලින් කොච්චරද? විශේෂ තාප ධාරිතාවය සෙන්ටිග්‍රේඩයක් කිලෝග්‍රෑම්යක් එකක සෙන්ටිග්‍රේඩ් එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු කිලෝ ජූල් ප්‍රමාණය එයාගේ අපි හඳුනනවා මොකක් කියලාද? විශිෂ්ට තාප ධාරිතාවය ලෙස. එයාගේ විශිෂ්ට තාප ධාරිතාවය ලෙස අපි හඳුන්වනවා. අපි දැන් මෙතනින් පස්සේ ඊළඟට අපි කතා කරන්න තියෙනවා තවත් විශේෂිත ඉදිකිරීම් ද්‍රව්‍ය සතු ගුණාංග කිහිපයක්. ඒ අපි කිහිපය මේ කොටසේ 3 වන පරිච්ඡේදයෙන් හමු වෙමු.